අපි ධර්මයට අනුව බැලුවොත් සමාගම ලෝකේ කඩා වැටිලා. ඒ හඳුනා ගැනීම මා තුලින් එන එකන්නේ. ඒ වගේ රූපෙට මං කැමැති හැරි අකමැති හැරි කියලා කතාවක් කියන්න ගියොත් ඒක අයිති වෙන්නේ රූපෙට නෙමෙයිනේ. ඒ නිසා කවුරු කියනවා නම් ලෝකේ කඩා වැටිලා කියලා ඒක අර මම විසින් ගත්ත දෘෂ්ටිය තමයි කඩා වැටිලා තියෙන්නේ. කෙනෙක් මේ කියන පීඩන දරා ගන්න බැරුව මත්පැන් සහ මත්ද්‍රව්‍ය වල පිහිට පතනවා වෙන්නත් පුළුවන්. එකම කෙනා එක්කෙනෙකුට ලස්සන වෙලා තව කෙනෙකුට කැත වෙන්න හේතුව ඒකයි. පුතා කියන එක නම, පිරිමිලා කියන එක නම. එහෙනම් නම් දෙකට අනුව අරයව අපි කියව ගන්නවා. නම් කිරීම තුළ වින්දනය ගැට ගැහිලා තියෙනවා. සතුරාට සමාන වචනේ පංචකාමයේ සැපීම නෑත්තුව කෙනා. දැන් ගම් වතුර ගලුවාම ළමයි තරුණ ළමයි ඒ ගම් වතුරේ බෝට්ටු හදාගෙන යනවනේ. පල් හොරෙක් තවත් පල් හොරෙකුට කරන බරපතල හානිය වගේ හානියක් වෙනවා. දුවේකට මේ අම්මා කෙනෙක් දෙමව්පිය මනමාලයක් හොයනවා නම් අර ඇවිල්ලා තියෙන කාර් එක මේ මහත්යාගේද කියලාත් අහගන්න ඕන. එයාට කෝටියක විතර කාර් එකක් ඕන කියන එකේ තේරුම එයාට පංචකාමයේ දැඩිව ඉල්ලන පංචකාම පිපාසක ඉන්න මිනිසෙක් මේ. උපත දුකක් කියලා අපි කියනවා. ඔය මොකේ උපතද කියලා ඇහුවොත් මව් කුසින් මේ බිහි වෙන කයත් එක්ක සම්බන්ධ උපත ගැන බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාවක් නැහැ. එතකොට මේ ඡන්දදායකයාට තියෙනවද හැකියාවක් නිවැරදිව නායකයෙක් තෝරගන්න. එයා අපිවත් විකුණයි කියලායි මට හිතෙන්නේ. ඒක අවභාවිත කරගන්න නැතුව ඒ තාක්ෂණය හරි විදිහට යොදපු අවස්ථාවක් මේක. එහෙනම් ඒ තාත්තා කියන කෙනාට යම් කිසි දැක්මක් නැත්තම් මේ ඔබතුමා මේ කිව්වේ යම් විදිහකට මේ රටක් විදිහට ගත්තට පස්සේ මේ රට ගියක් නම් මේ තාත්තට දැන් තේරෙන්නේ නැහැ කියලාද මේ කියන්නේ? අනිවාර්යයෙන්. ඒක අහලා තියෙනවානේ දසරාජ ධර්මයෙන් මේ ලෝකේ පාලනය කරන්න පුළුවන්. දැන් මේ පංචකාමයේ තුල වින්දනයක් තියෙනවා. ඒ වින්දනය සංවේගකින් ගැනීම තුල ඇත්ත වින්දනය තියෙන්නේ. අපි ගත්ත තීරණ වල වැරද්ද අපි දකින්න ඕන. අපි නැවත සිතා බැලිය යුතුයි. අපි වැරද්ද අවංකව දකින්න ඕන. මිනිස්යාට වැරදෙන්න පුළුවන්. මාව අමාරුව දාන්න කාට හරි අවශ්‍ය නම් මගේ දුර්ලභම ඒගොල්ලෝ දැනගන්න එපා. එහෙනම් මේ ශරීරය මත යැපෙන්න කෙනෙක් නොවි හිටියොත් දැන් චෛත්‍යයක පාදම මුල පාදම කියන කාරණේ නිරූපණය වෙන්නේ මාව තව කෙනෙකුගෙන් වෙන් කරන්න කතා කරනකොට ඒක අපි අඳුර ගමු. කෙනෙක් අංශභාගය හැල්ලේ ඇඳේ වැටුණට පස්සේ ඉතින් එයාගේ මුස්ලිම්ද කියලා හල වැඩක් නැහැ. පොසත්ද කියලා හල වැඩක්. මෙහෙර අක්කර ගානක් ඇති හැබැයි ඇඟිල්ල නවන්න බෑ. අද ලෝකයේ අංකයේ කෝටිපති මහත්තයාව මෙතෙන්ට ගෙනාවත් දැන් මට වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුව කරුණ තමයි බෙහෙත් ජාති තුනකට වඩා දෙන්න එපා කියලා. මොකද හැම සිස්ටම් එකක්ම ෆේල් වෙලා. අපිට බෙහෙත් නැතුව මම අපිට දඩයන් කරගන්න බෑ මැරෙනවා. මෙයා ගන්න තීරණ වැරදි. ඒලාට ගෝත්‍රික නායකව මාරු කළානේ. වැරදි ගොඩක් කරන නරක මිනිස්සු සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි බුද්ධිමත් කියලා හිතන ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු නිශ්ශබ්ද නම් ඊට වඩා ඉපතක් නැහැ. ආයුෂ බොහෝ වේවා. අපි හැමදාමත් ජීවිතයේ හරවත්ව කියවා ගන්න එක ඇතුලේ වර්තමාන කාලය ගත්තට පස්සේ අපිට ඇහෙන එකක් තමයි මේ මහා කඩාවැටීම්. සමහර කෙනෙක්ගෙන් අහුවට පස්සේ කරන්න දෙයක් නැහැ රට ඉවරයි කියලා සමහර තැනක කියනවා. තව කෙනෙක් යම් විදිහකට ගත්තට පස්සේ ලෝකෙම කඩා වැටිලා මේ වගේ තැන්වලට සමාජය අදපත් වෙලා තියෙනවා. අපි හිතනවා මේ සමාජයේ හැසිරීම නැත්තම් අපි මේ ගත කරන ස්වභාවය අපේ සිතුවිලි විවිධාකාර විදිහට මේ සමාජය අපි විසින් නිර්මාණය කරපු තත්ත්වය අපි ඉන්න තැන ගත්තට පස්සේ මේක කඩා වැටෙනවා තමයි කියන එක අපිට දැනෙනවා. එහෙම නැතුව නම් අපි කොහොමද නිවැරදිව මේ දේවල් දකින්නේ කියන එක අපි හරවත්ව කියවා ගමු. එහෙම සංවාදයක් උදෙසා අපි ආරාධනා කරා බෞද්ධ මනෝවිද්‍යා උපදේශක රංජන් පෙරේරා මහත්මයාට අදත් සුපුරුදු පරිදි එතුමන් අපිත් එක්ක ඉන්නවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. රංජන් මහත්මයා අපි මේ තියෙන තත්ත්වයන් අපි විවිධ පැතිකඩ ඔස්සේ දහම තුලින් කොහොමද මේක යම් විදියකට කියවෙන්නේ සමාජීය කාරණා ටික ඇතුලේ කොහොමද ලියා ගන්න කියන එක අපි තා පරිස්සමෙන් කතා කරගෙන එනවා. ඔබතුමන්ට මේ දෙන කාල වේලාව මදි කියන එකත් අපිට දැනෙනවා මේ රාමුව ඇතුලේනේ කතා කරන්න වෙන්නේ. කෙසේ හෝ වේවා මේ හැමතැනකම අහෙන්න පටන් අරගෙන තියෙන රට කඩා වැටුණා. මේ දේවල් අපේ ජීවිත කඩා වැටිලා අපි මොකද කරන්නේ වගේ තැනකට මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම සමාජය කඩා වැටිලාද? ඔව්. එතකොට එතන අපි ධර්මයට අනුව බැලුවොත් කඩා වැටිලා තියෙන්නේ තමාගේම ලෝකේනේ. තමා තමයි කඩා වැටලා තියෙන්නේ. තමාගේම ලෝකේ කඩා වැටිලා ධර්මයට අනුව. සමාජයෙන් බැලුවොත් එතකොට අපිට මේකේ ඇඟිල්ල දික් කරන්න පුළුවන් බාහිරයට. බාහිර මේ සාධක නිසා තමයි මෙහෙම උනේ කියන කාරණේ. ඒකෙත් යම් ඇත්තක් තියෙනවා. ඒකත් අපිට නොසලකා හරින්න බෑ. මොකද දැන් අපි මේ සාකච්ඡාව ගෙන යන්නේ යම් කිසි මට්ටමක කෙලෙස්බර පිරිසක් වශයෙන් ඉඳලත් මේ කතා කරන්නේ අපි රහත් වෙලා රහතන් වහන්සේලා වශයෙන් නෙමෙයි ඉන්නේ. පැහැදිලිව. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර සම්මුති ලෝකයේ තියෙන කාරණෙත් ආමන්ත්‍රණය කරන්න වෙනවා. එතකොට යම් වගකීමක් බාරගත්ත පිරිසක් කියනවා නම් ඒ වගකීම ඒගොල්ලන්ට කරන්න ඕන කියන දැනුවත් කිරීම හෝ ඒක ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නකුත් නැහැ. නමුත් ඉතින් ඒ බාහිර පරිසරයේ මොන කාරණේ සිදු වුණත් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ
මේ බාහිරය කියන එක අපි තා චුට්ටක් බලමු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මට මේ වෙලාවේ ඔබතුමාව පේනවනේ. ඒ කියන්නේ මං ඇහෙන් රූපයක් වශයෙන් මට ඔයාව පේනවා. එතකොට මගේ බාහිරේ තමයි ඔයාගේ රූපේ. එතකොට මම ඒක සමිත මහත්තයා කියලා මම ඒ රූපේ කියව ගන්නවනේ. හඳුනා ගන්නවනේ. ඒ හඳුනා ගැනීම මා තුලින් එන එකන්නේ. දැන් ඒ හඳුනා ගැනීම මා තුලින් එන එකන්නේ. එතකොට මගේ ඇහැට අඩු වශයෙන් සාධාරණයක් කරමු ඇහැට රූපයක් පේනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සමිත මහත්තයාව පේන්නේ මගේ හිතටනේ. දැන් සමිත මහත්තයාව පේන්නේ මගේ හිතටනේ. එතකොට දැන් සමිත මහත්තයාට මම එයාගේ රූපෙට මම කැමති හැරි අකමැති හැරි කියලා කතාවක් කියන්න ගියොත් ඒක අයිති වෙන්නේ රූපෙට නෙමෙයිනේ. මගේ හිතටනේ. එහෙනම් දැන් මම මේ රූපේ මට ලස්සන මදි කියලා. හරි? ওই රැවුලෝයි තියෙන විදිහේ හරි මෙහෙ මදි කියලා මම කිව්වොත් ඒක ඇත්තටම මේ මූලික වගකීම එන්නේ මටනේ. පැහැදිලිවම. ඒ කියන්නේ මම දැන් ඒ දාගත්ත මොකක් හරි චිත්‍රයක්. ඒ කියන්නේ මම කලින් මොකක් හරි අධ්‍යාපනයක් කරා මගේ සිතේ පළපදියම් කරගෙන තියෙන මතයක් අනුව මම ඔබතුමාව විනිශ්චය කරනවා. එතකොට ඇත්තටම ඇහැට රූපයක් පේනවා. හරි සරලයි. ඇහැට රූපයක් පේනවා. එතනින් එහාට මේ රූප බැලීමේ කියන වගකීම එන්නේ Tamanට. Taman සංස්කරණය කරනවා. ඒ කියන්නේ ඇහැ දක්වා රූපයක් ඇති කරලා ඒ ඇහෙන් ඇතුළට තියෙන සංස්කරණයක්. ඒ සංස්කරණය කරන්නේ වෙනස් කිරීම කරන්නේ පෙර අත්දැකීමක් මත. එතකොට ඒක මම කියන කාරණේට බුදුහාඳුරෝ පෙන්නනවා. ඒ කියන්නේ මමත්වයේ මම කියන කාරණේ අපිට මෙතනින් අඳුර ගන්න පුළුවන්. ඒ නිසා කවුරු කියනවා නම් ලෝකේ කඩා වැටලා කියලා ඒක අර මම විසින් ගත්ත දෘෂ්ටිය තමයි කඩා වැටලා තියෙන්නේ. ධර්මයට අනුව ගත්තොත්. එහෙනම් ඒකෙන් පෙන්නනවා අටලෝ දහමේ කම්පා නොවි ඉන්න ක්‍රමයක් බුදුහාඳුරෝ ඊටාම් පැහැදිලිව දේශනා කළා. ඒ කාරණේ අපිට ඊතරම් නිපුණතාවයක් නැතුව හසුරවන්න යාම නිසා අපි බාහිරයට මේක පනවලා අපි ලොකු පීඩනයකටපත් වෙලා ලොකු සමහරලාට කෙනෙක් තමන්ගේ ජීවිතයෙන් සමුගන්න තැනට පවාපත් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ ජීවිතේ නැති කරන තත්ත්වයට වගේපත් වෙන්නත් පුළුවන්. තවත් කිව්වොත් කෙනෙක් මේ කියන පීඩන දරා ගන්න බැරුව මත්පැන් සහ මත්ද්‍රව්‍ය වල පිහිට පතනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ තරම් මේ ලෝකයේ අද මෙච්චර සෞඛ්‍ය ගැන කතා කරනවා මේ තරම් වෛද්‍යවරු ඉන්නවා තාක්ෂණයේ තියෙනවා හරිම දැනුවත් කාලෙකනේ අපි ඉන්නේ. නමුත් එන්නෙම මේ මත්ද්‍රව්‍ය උදුර හිසෝසවනවා. ඒ කියන්නේ දැන් මත්පැන් වල පිහිට පතනවා. එතකොට දැන් මේකෙන් තේරෙනවා අර නිපුණතාවයේ නෑ. මොකද නිපුණතාවයේ මම ලෝකයේ මත යැපෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මම ඔබතුමාගේ පෙනුම මත නම් මගේ සැනසෙල්ල තීරණය කරලා තියෙන්නේ. එතකොට ඒ පෙනුම කියන කාරණේ මං හිතෙන් ගත් එකක්. ඒ කියන්නේ මේ සතුට එහෙම නැත්නම් මේ යම් විදියකට මේ යහපත බාහිරයෙන් ගන්න උත්සාහ කරන තමා තුල ඇති කරගන්න. බුදුරයන් වහන්සේ කියනවා ලෝකයේ තුල කාමයක් නැහැ. ලෝකයේ තුල කාමයක් නැහැ. ලෝකයේ දින වස්තු වල කාමයක් නැහැ. බුදුහාමුදුරු ඊට පැහැදිලි. ලෝකයේ තුල කාමයක් නැහැ. Taman ඒ තුලින් ඇති කරගන්නා වූ මතවාදයේ තුල තමයි කාමයේ තියෙන්නේ. එකම කෙනා එක්කෙනෙකුට ලස්සන වෙලා තව කෙනෙකුට කැත වෙන්න හේතුව ඒකයි. ඉතා පැහැදිලි. මේවා ඉතා සියුම්ව කියවා ගන්න ඕන කාරණා මං හිතන්නේ දැන් ඔබතුමා මේ පෙර සඳහන් කර කාරණේ මට හිතෙනවා තව ටිකක් මතු කරගත්තොත් හොඳයි කියලා. ඒ කියන්නේ මාව උදාහරණ ගත්ත තැන සමිත කියන කෙනා මෙතන නැහැ මම තුලයි ඇති වෙන්නේ කියන කාරණය මේක මේ දහම තුල ඉන්න බොහෝ පිටට වැටහෙනවා ඇති. හැබැයි තව සරලව මේක අපිට කියාගත්තොත් සමහරවිට අපි හිතමුකෝ මේ හතුරා කියලා හතුරෙක් ඉන්නවා කියලා කෙනෙක්ට එහෙම නැත්නම් අපි හොරෙක් කියලා අරගමු. මෙන්න මේ පුද්ගලයාව තමා තුළ නිර්මාණය වෙනවා කියන එක අපි තව ටිකක් සරලව මේක කියලා දෙන තැනකට පොඩ්ඩක් අපි යමුද? දැන් උදාහරණයක් විදිහට දැන් ඉදිරියේ තියෙන රූපයකට අපි නමක් දානවනේ. ඕනම දෙයකට අපි නමක් කියනවනේ. දැන් අම්මා කෙනෙක් තමන්ගේ ඉදිරියට පුතා ආවහම එයාට පුතා කියනවා. ඒක නමක්. පුතා කියන එක නමක්. නේද? එතකොට ඒ ළමයාම එනකොට තව කෙනෙක් ඉන්නකොට එයා අපිට පුතා නෙවෙයිනේ. එයා අපිට පිරිමි ළමයෙක්. පිරිමි ළමයා කියන එක නමක්. පුතා කියන එක නමක්, පිරිමි ළමයා කියන එක නමක්. එහෙනම් නම් දෙකට අනුව අරයව අපි කියව ගන්නවා. සමහරට නංගි මල්ලි හිටියනම් එයාට අයියා. ආව්. එතකොට වෙනස් වෙනවනේ. එතකොට දැන් එකම රූපය විවිධාකාරයෙන් කියව ගන්නවා කියන එක හරි පැහැදිලිනේ. මේ එකම රූපයක්. මේ හරිම පැහැදිලි හරිම සරල එකම තමයි මේ සමාජයේ බහුතරයක් කියවා ගන්නේ නැත්තේ. දැන් එතකොට ඔයා කිව්ව ඉස්සෙල්ලා කිව්වේ දැන් ඒ පුතා කියන එක නමක්, පිරිමි ළමයා කියන එක නමක්, එහෙනම් සතුරා කියන එක නමක්. ඇයි මිතුරා කියන එකත් නමක්. ඔය ඔක්කොම නම්. එහෙනම් ඒ නාමකරණය තුල මහා භයානක විදියට වින්දනය ගැට ගැහිලා තියෙනවා. නම් කිරීම තුල වින්දනය ගැට ගැහිලා තියෙනවා. ඉතින් ඒ නම් කිරීම අපි ගාව තියෙන එකක්.
උදාහරණයක් වශයෙන් ඔය දැන් අපි සතුරා කියන කෙනාට අපි කලින් මිතුරා කිව්වා නේද? දැන් අපි කලින් එයාට මිතුරා කිව්වා නේද? ඔව්. එහෙනම් මේ මිතුරා කියන එකෙන් සතුරා කියන தත්ත්වයට අපි නාමකරණේ නම් කිරීම වෙනස් කරගත්තේ හරියටම බැලුවොත් ඇහුවොත් හේතුව මොකද්ද කියලා අපි යාගෙන් බලාපොරොත්තු වෙච්ච පංචකාම උදව්ව එයා නවත්තලා තියෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා හැම නෙමෙයි ඒ පුද්ගලයාගෙන අපේ තුල ඇතිවුණ සිතුවිල්ලයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි යාගෙන් බලාපොරොත්තු වෙච්ච පංචකාමයේ උදව්ව. ඒ කියන්නේ එයාගෙන් අපි ලස්සන රූපයක්, මිහිරි හඬක්, නහයට සුවඳක්, දිවෙන් රසක්, හැමත සුමුදු ස්පර්ශයක් කියන කාරණා. ඒවා අපි එහෙම කියන්නේත් නැහැ. මේ සමාජයේ එහෙමත් දැනුවත් නැහැ. අපි කියන්නේ යා මට උදව් කළා. කොහොමද කියන්නේ? එයා මට උදව් කරා. ඉතින් එයා මට උදව් කරන අයට අපි කියනවා මිතුරෝ කියලා. උදව් කරන අයට මිතුරෝ කියනවා. හැබැයි ඉතින් ඒකේ යට තියෙන්නේ පංචකාමයේ සපයන්නා කියන එකයි. මිතුරාට සමාන වචනේ පංචකාමයේ සපයන්නා. සතුරාට සමාන වචනේ පංචකාමයේ සැපීම නෑත්තුව කෙනා. ඔය දැන් එතකොට ආපෝ පංචකාමයේ කියන එකත් මෙහෙම කාරණයක්. උදාහරණයක් විදිහට දැන් ගම් වතුර ගැලුවාම අපි දන්නවනේ ගම් වතුර ගලනවනේ. දැන් ගම් වතුර ගලුවාම ළමයි තරුණ ළමයි ඒ ගම් වතුරේ බෝට්ටු හදාගෙන යනවනේ. පදිනවනේ. පැහැදිලි. දැන් මේ ඔක්කොම කෑ ගහනවා දඟලනවා ගම් වතුර කියලා එක. ඒ ආස්සේ කට්ටියක් මේ කෙහෙල් පොට්ටියක් හරි එකතු කරලා කෙහෙල් පොට්ටියක් හරි ගැට ගහගෙන ඒකේ යනවනේ දැන්. කියන්නේ එකම දේ දෙවිදිහකට පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒගොල්ලෝ කියවගත්ත විදිය. ඒ ළමයි ටිකක් හිනහ වෙගෙන ඒ විදිහට උරුපදිනකොට ඒ ගැන තව වැඩිහිටියෙක් හයියෙන් කෑ ගහලා බයින්න පුළුවන්. එයා කියව ගන්න විදිය. එතකොට දැන් මේ කියව ගැනීමේ විදිය මේකට බුදුරහාමුදුරු ලස්සනට කියනවා පල්හොරෙක් තවත් පල්හොරෙකුට කරන බරපතල හානිය වගේ හානියක් වෙනවා. වැරදියට පිළිහිටවාගත් සිත විසින් Tamanට ඒ හානිය වෙනවා. වැරදියට පිළිහිටවාගත් සිත. මොකද්ද වැරදියට පිළිහිටනවා කියන්නේ? එහෙනම් හරි විදිය මොකද්ද? හරි විදිය තමයි මම බාහිරින් පංචකාමයේ බලාපොරොත්තු වෙන තුරාවට මට දුක එන්න නියමිතයි. මට ප්‍රශ්නයක් එන්න නියමිතයි. එහෙමනම් අපි සමාජයත් එක්ක කතා කරනකොට ගැඹුරින් බැලුවොත් අපි මේ කාරණේ අධ්‍යයනය කළ යුතුමයි. ඒ හින්දා තමයි මේ කාරණේට අපි පිවිසුනේ නේද? එතකොට ඊටාම් පැහැදිලිව තව කෙනෙකුගේ ශරීරය ඒකේ ලස්සන එයාට අයිති දේවල් දැන් මහත්යෙක් ඉන්නවා. ඒ මහත්යාගේ කාර් එක තියෙනවා. ඉතින් මේ මහත්යා සහ එයාගේ කාර් එක අපි සම්බන්ධ කරලා අපි මතයක් ගොඩනගනවානේ. අපි ටිකක් වෙලාවදී තේරුම් ගත්තොත් මේ මහත්යට මේ කාර් එක අයිති නැහැ කියලා අපිට එයා ගැන තියෙන උනන්දු අඩුයිනේ. අඩු වෙනවනේ. ඒතර සමාජ තත්ත්වයක් අපි ගොඩනගනවානේ. ඒතකොට මේ සමාජ තත්ත්වයේ තුල අපි බින්දනේ ගැට ගහලා තියෙනවානේ. එතකොට ඊටාම් පැහැදිලිව අද දුවේකට මේ අම්මා කෙනෙක් දෙමව්පිය මනමාලයෙක් හොයනවනම් දැන් මේ මනමාලයට නිකන් ආවට පස්සේ කතා යනවා මේ හොඳ ගතිගුණ තියෙන හොඳ ගුණයහපත් පුතෙක්නේ අපිට ඕන කියලා කිව්වට අර ඇවිල්ලා තියෙන කාර් එක මේ මහත්යාගේද කියලාත් අහගන්න ඕන. මම කියන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන කාර් එක මෙයාගේද කියලා හරියට අහගන්න යන්න කලින්. නේද? ඉල්ලගෙන තහවුරු කරගන්න වෙනවා. එහෙම ආවනම් නේද? කාය හරි ඉල්ලගෙන ආවනම් ටිකක් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මොනතරම්නම් වැරදි තීරණවලට අපි එනවද කියලා. ඒ තරම් ඉහළ තීරණය මේ මුළු ගමයාගේ මුළු ජීවිතේම තීරණය වෙන තීරණයකදී අපි ගන්න අපේ ඒකට තීරණාත්මකව බලපාන්නේ පංචකාමයේ නම් පංචකාම දැන් උදාහරණයක් වශයෙන් කෝටි විතර වාහනයකින් නම් මනමාලය ඇවිල්ලා තියෙන මනමාලිය බලන්න දුව බලන්න ඇවිල්ලා තියෙන්නේ. එයාට කෝටි විතර කාර් එකක් ඕන කියන එකේ තේරුම එයාට පංචකාමයේ දැඩිව ඉල්ලන එයා හිඟතාවයක පංචකාම පිපාසයක ඉන්න මිනිසෙක් මේ. ඉතින් බලාගෙන දුව එයාට දෙන්නේ. පංචකාමයේ පිපාසයේ ඉන්න කෙනෙක් බලාගෙන දැන්. එතන මේ මොනතරම් පැටලෙනවද අපිට පරිස්සම් වෙන්න වෙනවා. අපිට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. අපිට මේකෙන් අදහස් කරන්නේ මේ වාහන ගන්න එපා, මේ සැප්පාසි ගන්න එපා කියලා අදහස් කරන්නේ නැහැ. නමුත් මෙතන පැහැදිලිව මේ අපි හොඳට මේ සමාජය දන්න කරුණක්. ඔය සමාජයේ අර ජනප්‍රිය කතාවකුත් තියෙනවා මේක එක්තරා විහිළු කතාවක් මේක එහෙම කියන්න හොඳද මම දන්නෙත් නෑ අර මේක කාගේද කියලා ඇහුවට පස්සේ වෙන කාගේද කියලා කියනවනේ ගොඩක් වෙලාවට අර මගේ වගේ හැගෙන්න ඔය වගේ නොමගේ ආපු තැන් ඕනතරම් මේ සමාජයේ තියෙනවා කොහොමුණත් මේ ඔබතුමා මේ කියන විදිහට සමහර වෙලාවට රංජන් මහත්මයා මේ තුල ඉතා බරපතල තත්ත්වයක් මෙන්න මේ බාහිරයේ තියෙන කෙනා තමා තුල පනවා ගන්න එක ඇතුලේ ඒ හතුර තමා තුල හදාගන්න එක ඇතුලේ මහා සිතුවිලි පරම්පරාවක් නිර්මාණය කරමින් මහා අකුසල් ටිකක් රැස් කරගෙන මහා එතන නේද බරපතල සිදුවීමක් වෙනවා නේද? එතන බරපතල සිදුවීමක් තියෙනවා මම මෙතෙන්දි කැමැති කියන්න තවත් මේක ටිකක් විමසිය යුතු කරුණක් නිසා ගැඹුරින් ධර්මයේ හදාරන්න කැමැති කෙනෙක් ඉන්නවනම් මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා නිවන් දකින්න කැමති කෙනෙක් ඉන්නවා නිවන සාක්ෂාත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් බුදුරජාන් වහන්සේව හඳුනා ගන්න කැමති කෙනෙක් ධර්මයේ හඳුනා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ කරුණ බලන්න
දැන් අපි සාමාන්‍යයෙන් කියනවා උපත දුකක් කියලා. උපත දුකක් කියලා අපි කියනවා. දැන් මේ ඔය මොකේ උපතද කියලා අහුවොත් සමහර විට සරලව කියන්න ඉඩ තියෙනවා මව් කුසින් බිහුණාට පස්සේනේ උපතක් තියෙන්නේ. දැන් මව් කුසින් බිහුණාට පස්සේ එතන ඒ දරුවා දුකටපත් වෙනවා කියලා වගේ සරල හැඟීමකට යන්නත් ඉඩ තියෙනවා. නමුත් ඊට ගැඹුරින් මෙතන කියවුණා මගේ මිතුරාව උපද්දවන්නේ මගේ සිත තුළ. දැන් මගේ මිතුරාව උපද්දවන්නේ මගේ සිත තුළ. එයා කරපු යම් එයා දිහා බලාගෙන ඉඳලා මම මගේ පංචකාමයට බාධා වෙනවා කියලා තීරණය මත ඒ මිතුරාව මම නැවත උපද්දවනවා සතුරා කියලා මා තුළ. එහෙනම් මම මිතුරාව උපද්දන්නේ මා තුළ. එහෙනම් උපත දුකක් වෙන්නේ ආන් එතන. මේ අපිට පෙන්න තියෙන කාරණේද නෙමෙයි. ඒ කියන්නේ මව් කුසින් මේ බිහි වෙන කයත් එක්ක සම්බන්ධ උපත ගැන බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාවක් නැහැ. පැහැදිලිව. එහෙම සාකච්ඡාවක් නැහැ. මේ වැරදි තැන් වලින් අල්ලගෙන තියනවා කියන එක තමයි අපිට පේන්නේ. ඊටාම සරලව කියන්න තියෙන පණිවිඩය කවුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කය පිහිටවගෙන කය කියන එක ශරීරයේ මුල් කරලා කවුරු කතා කරනවා නම් පැහැදිලිවම ධර්මයෙන් බැහැර වෙලා තියෙන්නේ. ඉතා පැහැදිලි. මේ දහම් කාරණාවට අපි ටිකක් වෙනම එමු. මේක ඉතා දීර්ඝව සාකච්ඡා කරන්න ඕන දෙයක්. කෙසේ හෝ අපි මාතෘකා කරගත්තේ මේ සමාජයේ මහා කඩාවැටීමක් තියෙනවා කියලා යම් තැනක කතා වෙමින් තියෙනවා කියලා. මේ අපි ආපු පාරත් එක්ක බැලුවට පස්සේ කාලාන්තරයක් තිස්සේ මේ දේශපාලකයා හෝ කවුරු හෝ ඒවා මේ අරගෙන ආපු තැන ගත්තට පස්සේ මේක කඩා වැටෙනවා කියන එක අලුතෙන් හිතන්න දෙයක් නෙමෙයි. මේක කඩා වැටෙනවා තමයි. එතනට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක කඩා වැටීමක් කියලා අර ඔබතුමා කිව්වා වගේ මේ සම්මුති සමාජෙන් අපිට ගන්න වෙන්නේ. හැබැයි යම් විදියකට මේකේ නැගිටීමකුත් අපි දකිනවනේ. මේ ආධ්‍යාත්මික ක්‍රමවේද ටික ඔස්සේ වේවා මේ හෙළවෙද්දකම දේශීයත්වයේ අපේ අනන්‍යතාවය මේ වෙලාවේ ඉතා හොඳින් නැගිටිනවා. ඒ කියන්නේ අපිට සතුටක් තියෙනවා මේ ව්‍යසනය වාසනාවක් බවට පත් උනේ මේ තුල යහපතක් අපි දැක්කේ ඒ හින්දා. යම් විදියකට මේකේ අපි එහෙම දුක් වෙවි ඉන්න ඕනේද මේ වෙලාවේ අපිට කරන්න යම් වගකීමක් තියෙනවා නේද? අනිවාර්යෙන් තියෙනවා. දැන් අර දෙමව්පියෝ දුවට මනමාලයව තෝරන තැනදී අපි කියවනේ වැරදි තීරණයකට යනවා කියලා. එතකොට දැන් දේශපාලනය කියන වචනය කියව නිසා දැන් අපි යම් නායකයෙක්ව තෝරන්නේ අපි කියමු ඡන්ද බලයේ බොහොම අහිංසක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්නේ තියෙන්නේ. එතකොට ඒ ඡන්ද දායකයාට තියෙනවද හැකියාවක් නිවැරදිව නායකයෙක් තෝරගන්න? අර දුවට මනමාලයෙක් තෝරගන්න බැරි වෙච්ච තැන වගේ එකක් වෙලා තියෙන්නේ. ඒක කතා කරන්න දෙයක් නැහැ. එතකොට ඊටාම පැහැදිලි ඒ කියන්නේ උපරිම පංචකාමයේ භුක්ති විඳින කෙනෙක් නම් අපි තෝරන නායකයා. හරිද? එයා අපිවත් විකුණයි කියලායි මට හිතෙන්නේ. එහෙම තැනකට එන්න පුළුවන්. මොකද දැන් ඉතින් සරල දෙයක්නේ. හැබැයි මේ අපිට මෙහෙම දෙයක් ගන්න පුළුවන් නේද? යම් විදිහකට ගත්තට පස්සේ මේ පාලකයා හෝ කවුරු හෝ වේවා මේ කාටවත් බැන ඉන්නේ නැතුව වැටුණ අපිව වැට්ටුවේ මේගොල්ලෝ තමයි කියලා අපි කීකින්නේ නැතුව අපිට නැගිටින්න පුළුවන් නම් එතන අපිට යම් ජයග්‍රහණයක් තියෙනවා නේද? ඔව් අඳුරට සාප කරන්නේ නැතුව අපි පුංචි හෝ පහනක් දැල්වන්න කියන කතාව ඇත්ත. එහෙනම් මේ ධර්ම සාකච්ඡාව ඒ පහන. ඒ කියන්නේ මේක ධර්ම සාකච්ඡාවක් කියලා මම කියන්නේ. ඒ කියන්නේ එතකොට මේ ධර්ම සාකච්ඡාව ඒ පහනයි. ඒතර පහනේ ධර්මයේ සංකේතයේ ප්‍රඥාව. එතකොට එහෙමනම් අපි ඒ අඳුර නසාගෙන ඒ හිතේ තියෙන මෝහය කියන අඳුර නසාගන්න අපි ධර්මයේ සාකච්ඡා කළ යුතුයි. ඒක තමයි එකම උත්තරේ. ඒක ඔබතුමා පටන් ගන්න තියෙනවා. දැන් මේ සාකච්ඡා කරනවා. මේ නාලිකාවට සම්බන්ධ සියලු දෙනාට මම මේ වෙලාවේ පින් දෙනවා. මොකද හේතුව මේක සමාජගත මේ තාක්ෂණයේ නිසා මේ විද්‍යාවත් එක්ක ලොකු අනතුරු ගොඩක් ලෝකේ තියෙන වෙලාවක ඒක අවභාවිත කරගන්න නැතුව ඒ තාක්ෂණය හරි විදිහට යොදපු අවස්ථාවක් මේක. ඒක හරිම වටිනවා. ඒක ඕනම දෙයක අඳුරු කියන්නේ මහා අඳුරු වලාවක රිදි රේඛාවකුත් තියෙනවා. හැබැයි රිදි රේඛාව අපි කරන්න ඕන එක. ඒ කියන්නේ අපි තමයි ඒක කරන්න තියෙන්නේ. රිදි රේඛාව නිකන් එන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් එහෙනම් මේ කොටින්ම සරලවම දේශපාලනය ගැන කතා කරනවා නම් ඡන්දදායකයා ප්‍රඥාවන්ත කෙනෙක්ද නැද්ද කියන තීරණය මත සියල්ල විසඳෙනවා. ඒ නිසා අපි නායකත්වයක් තෝරනවා නම් එහෙම එකක් සරලව ගන්නකො ගෙදරක් ගන්නකො. ගෙදරක අම්මයි තාත්තයි ළමයි ඉන්නවනම් ඒ පරිසරයේ ඉන්න තාත්තා කියන එක්කෙනා නායකයා කියලා අපි දකිනවනේ. එහෙනම් ඒ තාත්තා කියන කෙනාට යම් කිසි දැක්මක් නැත්තම් ගැඹුරු දැක්මක් යාට නැත්තම් එයාගේ තීරණ ඉතින් මහ විශාල භයානක ඒ මුළු පවුලම අවසන් වෙයි. එහෙම වෙලානේ දැන් තියෙන්නේ. එයාට ප්‍රශ්නයක් ආවා කියලා එයා දිගටම බීගෙන යනවා නම් මේ ඔබතුමා මේ කිව්වේ යම් විදියකට මේ රටක් විදියට ගත්තට පස්සේ මේ රට ගියක් නම් මේ තාත්තට දැන් තේරෙන්නේ නැහැ කියලාද මේ කියන්නේ? අනිවාර්යයෙන්. ඒක ඕනම මට්ටමකට යොදන්න අන්තිම පහළ අපේ පුංචි මේකකේ පවුලනේ. සුන්දරම ලස්සනම එකකේ පවුල එතනත් කඩාවට්ටගෙන යනවා නම් මේ සෝදාපාලුවට ලක් වෙලා තියෙනවා නම් මේ සමාජයේ මේ දහම නැතුව දැන් කියනවා පෝර නැතුව මේ පැල වවන්න බෑ කියලා. හැබැයි ඊට වඩා යටින් තියෙන කරුණ තමයි දහම නැතුව මේ මනුස්සත්වයේවත් උඩට එන්නේ නැහනේ.
ඒ කියන්නේ මේ තාත්තා වැරදි පාරකද මේ යන්නේ? ඔව් පැහැදිලි. එතකොට අපිට සිද්ධ වෙනවා අපිට පේනවා නම් වැරද්දක් වෙනවා කියලා ඒකේ උත්තරේ මොකද්ද? අපි එක එක්කෙනා හරි පුද්ගල කේන්ද්‍රීයව හරි දැනුවත් විය යුතුයි මේ වැරද්ද හරියට කියව ගන්න පළවෙනි දේ. වැරද්දක් වුණාම මේක කියවා ගැනීමේ හැකියාව. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කියව ගන්න හැකියාවකුත් නැහැ. ඔබතුමා මේ සමාජයේ හොඳින් කියවන කෙනෙක් මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදියට සමහර විට මේ තාත්තා නැතුව වෙන තාත්තා කෙනෙක් මේ ගෙදර තාත්තා වෙලා හිටියනම් මේ මොහොතේ මේ ලෝකේ පුරා ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ඒ තාත්තත් අසරණ වෙයිද නැත්නම් ඒ තාත්තා වෙන විසඳුමක් හොයන්න ඉඩ තිබ්බද? අපි අහලා තියෙනවානේ දසරාය ධර්මයෙන් මේ ලෝකේ පාලනය කරන්න පුළුවන් කතාවක්. පැහැදිලිව. ඒකට වෙච්ච දේ. එතනට තමයි අපි එන්නට ඕනේ. නෑ ඒකට උනේ මොකද? ඒ අදහසට මොකද උනේ? අර ලිච්ඡ විපාලනයක් ගැන කතා කරමින් හදපු සමහර දේවල් දැක්කට පස්සේ ඔවුන්ටත් එතන දසරාජ ධර්මය අමතක වෙනවා අපේකම. එතකොට දසවිධ ප්‍රඥාවත් අපිට අමතක කරන්න බෑ. අපි හෙළය ගැන අපි කතා කරන්නේ. සිව්හෙළේ සරණමය යුගයක් උදා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි මේ සාකච්ඡාව කරගෙන එන්නේ. ඔබතුමා හරි වටිනා තැනකට එන්නේ. අපි දැන් හෙළ වෙදකම කියලා කෙනෙක් හිතන්න පුළුවන් මේ මම බටහිර වෛද්‍යවරයෙක් වශයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒතර අපි හෙළ වෙදකම කියලා එකක් කතා කරනවා නම් ඒකේ වැදගත්කමක් කවුරු කියනවා නම් ඒ වැදගත්කම කියන එකේ මූලය අපි අඳුර ගන්න ඕනේ. ඒ මොකද්ද? කෙනෙක්ව පංචකාමය මත පදනම් වෙලා කෙනෙක් සේවාවක් විකුණනවා නම් ඒ කියන්නේ පංචකාමයේ මත පදනම් වෙලා නම් අනිත් ලෙඩාව අපි බලන්නේ. හරිද? ඒතර සේවාවක් නැහැනේ. එතන සූරා කෑමන්නේ තියෙන්නේ. ඒතර එතන ශාස්ත්‍රීය ගතියක් නැහැනේ. එතන බොහොම පහළ මට්ටමන්නේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කතාව. දැන් අපේ පරණ අපේ වෙද මහතුරු ගත්තොත් මම සරලවම කියන්නම්. මේ මෙච්චර ලොකු කාලයක් ඒගොල්ලෝ හරි දීර්ඝ කාලයක් ජීවත් වුණා නේ මිනිස්සු. දැන් මේ තරම් තාක්ෂණයේ මේ තේරම තියන මේ මං කියන්නේ බටහිර වෛද්‍යවරයෙක් ගත්තොත් මේ අවුරුදු 100ක් වගේ ජීවත් වෙන්න අමාරුයි. එහෙම තැනකටපත් වෙලා තියෙනවා. මොකද ඒ මොකද ජීවන ක්‍රමයක් කතා කළේ. වෙදකම කියලා කියන්නේ ශරීර මේ ජීවිතෙන් විරුද්ධ වෙච්ච ජීවිතෙන් වියුක්ත වෙච්ච කතාවක් නෙමෙයි. ඒ කියන්නේ ජීවන මාර්ගයක් කතා කළා. ජීවන මාර්ගය තුල අනිවාර්යෙන් නිවීම තුන පංචකාමය පාලනයකින් යුක්තව සංඥා යුක්තව පාවිච්චි කරන්නේ කොහොමද කියලා තිබුණා. ඒකේ උපරිම වින්දනයක් ලබා ගන්න එක ගැන කතා කළා. දැන් මේ පංචකාමයේ තුල වින්දනයක් තියෙනවා. ඒ වින්දනය සංඥාවකින් ගැනීම තුල ඇත්ත වින්දනය තියෙන්නේ. දැන් මේක අන්තගාමීව මේක ක්ෂණිකව මේක බරපතලව යොදා ගන්න ගිහිල්ලා ඉන්ද්‍රිය පද්ධතියක් නැති වෙලා ඒතර පරිසරයත් එක්කත් මේ ලොකු ගැටුමක් හදාගෙන ඇත්තටම ජීවිත කෙටි කරගත්තා. දැන් කරගෙන තියෙන්නේ ඒකනේ. මම හිතන්නේ මේ කාමයේ කියන මාතෘකාව වෙනම තැනක කතා කරන්න ඕනේ. මේක කියනකොට යම් විදියකට අල්ලගන්න එපා වෙන තැන් වලින්. මේකට මහා ගැඹුරු විග්‍රහයක් සහ මේ ලොකු පුළුල් පරිසරයක් තියෙනවා. කොහොම හරි ඔබතුමා යම් උපදේශකවරයෙක් විදියට මේ මොහොතේ මේ තියෙන තත්ත්වයන් වලින් නැගිටින්න නම් මේ කඩා වැටුණාය හෝ යම් විදියකට ගත්තට පස්සේ අතරමං වෙලා අසරණ වෙලා වගේ දැනෙන හැඟීමට පිළිතුරක් විදියට මේ තාත්තාවද නිවැරදි කරගෙන පවුල ගොඩ ගන්න තැනකට මේ මොහොතේ තියෙන විසඳුම ඔබතුමා මොකද්ද දකින්නේ? අනිවාර්යයෙන්ම අපි එක එක්කෙනා දැනුවත් විය යුතුයි. අපි අපේ තීරණ අපි ගත්ත තීරණ වල වැරද්ද අපි දකින්න ඕන. පළවෙනි එක. අපි වැරදි මාර්ගයක නම් වැරදි තීරණ නම් අපි දීලා තියෙන්නේ. අපි නැවත සිතා බැලිය යුතුයි. අපි වැරද්ද අවංකව දකින්න ඕන. අපි වැරද්ද දකින්න එක තුළ අපේ මේ අපි එක එක්කෙනාගේ ජීවිතය තරම් නෙමෙයි. මෙතනින් එහාට අපේ අනාගතයේ දූ දරුවෝ ඉන්නවා නම් තව පරපුරක් ඉදිරිය ගැන කතා කරනවා නම් ඒගොල්ලන්ටත් කරන උපරිම අංක එකේම යහපත වෙන්නේ එතන. අපි වැරද්දක් වෙනවා වුණා නම් ඒක පිළිගත යුතුයි. ඒක හරි උතුම් මිනිස් දහමන්නේ. උතුම් මිනිස් දහමන්නේ දැන් මොකක් හරි මේ මිනිස්යාට වැරදෙන්න පුළුවන්. වැරදෙන්න පුළුවන්. හැබැයි වැරදෙන්න පුළුවන් වුණාම යම් විද්වතෙක් හරි යම් කිසි ඒ ගැන ගැඹුරු ඉහළ දැනුමක් තියෙන කෙනෙක් හරි ජීවිතේ කියවගත්ත කෙනෙක් හරි උපදේශයකට සවන් දෙන්නෙක් වීම මහා වටිනා දෙයක්. ඒ කියන්නේ දැන් කෙනෙකුට තමන් වැරදි කියලා පිළිගන්න තාක් එයාට නැවත ඉගෙන ගන්න බෑනේ. ඒ කියන්නේ නොදන්නා බව දන්නා දේද වටිනවා කියන කාරණා. ඒ කියන්නේ එයාට නැවත ඉගෙනීම පටන් ගන්නෙ එයා වැරදි කියලා තීරණය කරගත්ත තැනදී. එතකොට අන්න එතනට බලපෑමක් කරනවා මේ සාකච්ඡාව බලපෑමක් කරනවා. දැන් මේ යම් ප්‍රේක්ෂකාගාරයක් මේක ඉන්නවා. ඒතර මේ පිළිසර අපි ආදරෙන් කරුණාවෙන් ආරාධනා කරනවා ඔබේ ජීවිතය ඔබ ගන්න තීරණ සම්බන්ධයෙන්. ඒක ධර්මයේ මුල් කරලා ගන්නවද? පංචකාමයේ මුල් කරලා ගන්නවද? ප්‍රචාරයේ මත පදනම් වෙලා ගන්නවද? බාහිර ආටෝප සාටෝප මත පදනම් වෙලා ගන්නවද කියන බරපතල ප්‍රශ්නය තමාගෙන් මේ ඇසිය යුතු කාලය. අපි අපේ හීනය හැබෑ කරගන්නේ නැති තැනදී ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න අපිව කුලියට ගන්නවා වගේ එකක් අපිට දැනෙන්න තියෙනවා. මේක ශ්‍රේෂ්ඨ කියමනක්. මේක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. මම හිතන්නේ යම් විදියකට අපි අවදි කරගෙන අවබෝධයෙන් මේ ගමන යන්නේ නැත්නම් අපි වෙන දේවල් වලට පාවිච්චි වෙනවා වෙන්නට පුළුවනි. මම මේ කතාව ඔබතුමන්ගෙන් මතු කරගන්න උත්සාහ කරන්නේ වර්තමානයේ අපිට දැනෙනවා යම් විදියකට මේ ජාතිවාදය එහෙම නැත්නම් ආගම්වාදය නැවත මතු කරන්න හදන තැනක් යම් ගැටුමක් හදන්න හදනවා දෝ කියලා දෙයක් අපිට දැනෙනවා. ඒ ගැටුමට අපි යම් විදියකට මේ උඩගෙඩි දෙනවා එහෙම නැත්නම්
ඒ ගැටුම අපි කරලියට ගෙන්න හදනව නෙවෙයි. මෙන්න මේකට අහු වෙලා ඉන්නේ නැතුව, අහු වෙන්නේ නැතුව යම් විදියකට බේරිලා කොහොමද එකිනෙකා එකට ගැට ගැහුණු යහපත් සමාජයක් අපි හදාගන්නේ? දැන් මට මාව අමාරුව දාන්න කාට හරි අවශ්‍ය නම් මගේ දුර්ලභකම ඒගොල්ලෝ දැනගන්න ඉපේ. දැන් මගේ මර්මස්ථානයක් අඳුර ගන්න වෙනවා. පැහැදිලිව. එතකොට මාව අමාරුව දාන ප්‍රධාන මර්මස්ථානය තමයි මම ලෝකේ තියෙන පංචකාමයට ගැටි වෙලා ඉන්නේ. එතකොට මට දේවල් විකුණන්න පුළුවන්. කොටිබ්බ කියනනම් මට බරපතලම දේ මං කියන්න. මට වැරදි අදහස් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ මේ වර්තමානයේ විකුණන දේවල් ටික ගැන නෙමෙයි ඔබතුමා මේ කතා කරන්නේ නේද? ඒ කියන්නේ වැරදි අදහස් මට විකුණුවොත් මං විකෘති පුද්ගලයෙක් වෙනවනේ. රට විකුණන එක නෙවෙයිනේ මේ කතා කරන්නේ. ඒකටත් අදාළ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඕනම දෙයක් මට වැරදි අදහස් විකුණුවොත් මං විකෘති පුද්ගලයෙක් වෙනවා. එහෙනම් මම එකකින් ආරක්ෂා වෙන්න නම් ඒ අනතුරෙන් මං ගැලවෙන්න නම් මම බුදුරජාන් වහන්සේ කියන ධර්මයේ මත පිහිටලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ ලෝකයේ මත යැපිලා සතුටු වෙන කෙනෙක් නොවි. ලෝකයේ මත යැපිලා සතුටු වෙන කෙනෙක් නොවි. ලෝකයේ කියවම බුදුහාමුදුරුවෝ මේ ශරීරයේ බඹයක් පමණ ශරීරය තමයි ලෝකය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එහෙනම් මේ ශරීරයේ මත යැපෙන කෙනෙක් නොවි හිටියොත් මාව අමාරු දාන්න කාටවත් බෑ. ඒක ඉතා ගැඹුරු කාර්යයක්. නමුත් ඒකෙන් එතනින් චුට්ටක් ඔබට ඇවිල්ලා මතු පිටට ඇවිල්ලා කිව්වත් සරලව ගත්තොත් අපි අනිත් කෙනාට පෙන්වන්න ජීවත් වෙන්න යන්නේ අපේ ජීවිතේ අපි අමාරු වැටෙනවමයි. ඔබතුමා මේක ඉතා ගැඹුරින් මේ දහම තුල විග්‍රහ කරන්නේ ඔබතුමා මානසික යම් විදිහකට මේක ඇතුලේ හරවත් මේ විග්‍රහයක් මේ කරන්නේ. හැබැයි මේ සිංහලයේ කියලා පපුවේ ඇදගත් දරුවෝ ටී-ෂර්ට් එක එහෙම නැත්නම් මේ දේවල් දාගත්ත ඊට පස්සේ අපි මුස්ලිම් කියලා හරි වේවා දමිලා හරි වේවා මේ විදිහට මේ ඇඟේ මේ පච්ච කොටාගත්ත මේ වෙන තැනක ඉන්න දරුවන්ට මේ උඹලව මේ කොටවන්න හදනවා. එහෙම වෙන්න එපා. අපි රටක් විදියට හරි අපි මේ මිනිස්සු කියලා මේ පොළොව තලයට අපි සියලුම මේ මානව සංහතිය බේරගන්න එකට ගැට ගැහෙන්න මේක නිකන් සරලව අපිට කියන්න බැරි. තාම සරලව මෙච්චරයි. දැන් අපි මිනිස්සෙක් වශයෙන් ඉපදලා ඉන්නවනම් අපි මිනිස් කුලයට නැයිති. පැහැදිලිවම. ඒතකොට අපි දන්නවා සත්තු. දැන් තිරිසන් සත්තු ඉන්නවනේ. දැන් තිරිසන් සත්තු ඒ කුලයට අයිති. ඒතකොට තිරිසන් සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්න එපා. අනිවාර්යෙන් වෙනසක් මනසින් උසස් සත්වයා කියලා කියන්නේ. අපිම කියනවනේ. ඒක අපි කියන්නේ සත්තු නම් කියන්නේ නැතුව ඇති. ඒතකොට අපි කියනවා නම් අපිට වගකීමක් වෙනවා. අපි ඒක පෙන්වන්න වෙනවා. එහෙමනම් අපිට අඩු වශයෙන් අපි ඔක්කොම මිනිස් කුලය කියන කාරණේ ඒ කුඩයකට අපිට එන්න වෙනවා. ඒ කුඩයට එන්න ඕන. දැන් මේක ධර්මයේ පැත්තෙන් ලස්සනට තියෙනවා. දැන් චෛත්‍යයක පාදම මුල පාදම කියන කාරණේ නිරූපණය වෙන්නේ මිනිස් භවය. දැන් මිනිස් භවය තමයි මේ අංකයකට අරන් තියෙන්නේ. ඉස්සෙල්ලා මිනිස් භවයක් ඕන. ඒක හරි අමාරුයි උපයා ගන්න. මේ උපයා ගන්න තියෙනවනේ. ඒකේ වටිනාකමත් අපි කියව ගන්න නැතුව ඊටාම සරල කාරණා පදනම් වෙලා ආගම හරි ජාති හරි සල්ලි හරි මොකක් හරි මත පදනම් වෙලා අරක අපි බෙදන්න දෙනවා නම් මාව තව කෙනෙකුගෙන් වෙන් කරන්න කවුරු කතා කරනකොට අපි ඒක අඳුරගමු. මාව තව කෙනෙකුගෙන් වෙන් කරන්න කතා කරනකොට ඒක අපි අඳුරගමු. මේ කවද වෙන් කරන්න හදන්නේ කියලා. මේ ධර්මය ඇතුළේ ඊටාම ගැඹුරින් ගත්තොත් පුරුෂ ස්ත්‍රී කියලා පොවා බෙදන්නේ නැහැ. පුරුෂ ස්ත්‍රී කියලා බෙදන්නේ නැහැ. සියලු සත්වයෝ කියලා අපි කතා කරේ. මේ මිනිස් භවයට පත් වෙලා තියෙන පෙර පින් කරපු මේ ධර්මය ගැන යම් ප්‍රවේශයක් තියෙන වැදගත් පිරිසක්. දැන් මේ වැදගත්කමට මොකද උනේ? එහෙම රටවල් විදිහට බෙදාගෙන නම් කියාගෙන මේ බොරු වැඩක් මේක කිසි හේරුවක් නැහැ. හරි සරලව කෙනෙක් අංශභාගය හැල්ල ඇඳේ වැටුණට පස්සේ එයාට අතපය හොල්ලන්න බෑනේ, ඇඟිලි නවන්න බෑනේ. ඉතින් එයාගෙන් මුස්ලිම්ද කියලා හරි වැඩක් නැහැ. එයාගෙන් බෞද්ධද කියලා හරි වැඩක් නැහැ, දෙමළද කියලා හරි වැඩක් නැහැ. පෝසත්ද කියලා හරි වැඩක් නැහැ. මෙහෙර අක්කර ගානක් ඇති හැබැයි ඇඟිලි නවන්න බෑ. ලෙඩක් දුකක් ඇදුනට පස්සේ මේ දේවල් අහලා වැඩක් නැහැ. ප්‍රතිකර්මය කරන්න ගියාට පස්සේ පේනවනේ. ඕවා දේවදූත සූත්‍රය කියලා දේවදූතියෙක් විතර පෙන්නන්නේ මේ අසනීපේ දේවදූතයෙක්, මරණයේ දේවදූතයෙක්, වයසෙනක දේවදූතයෙක්. දේවදූතයෙක් කියන්නේ හරියටම ඇත්ත පෙන්නනවා. දැන් අපි අන්ධ උනේ කොතෙන්ද? අඩු වශයෙන් එතන බලමු. ඔය සරල උත්තරයන්නේ කියන්නේ. එහෙමනම් ඒ තුනවත් බලමු. අපි වයසට යන්නේ නැද්ද? අපි ලෙඩ වෙන්නේ නැද්ද? අපි මැරෙන්නේ නැද්ද? මේ තුන ජය ගන්න පුළුවන් జగත කවුද? එහෙම කවුරුත් නැහැ. කෑගහුවට වැඩක් වෙන්නේ නැහැ. අද ලෝකයේ අංක 1 කෝටිපති මහත්තයාව මෙතෙන්ට ගෙනාවත් සමහරට එයා දැන්ට මෙතෙන්ට එන්න කිව්වොත් එන්න බෑ කියයි. මොකද එයාට විවිධ අසනීප. එයා බේත් අහුරක් විතර බොනවා ඇති. හරි දියුණුයි නේ. දැන් මට වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුව කරුණ තමයි බෙහෙත් ජාති තුනකට වඩා දෙන්න එපා කියලා. දැන් බෙහෙත් අහුරු මෙහෙම අම්මලා බොන්නේ. අහුරුනේ බොන්නේ. ඒතර ඒ තත්ත්වෙට මොකද හැම සිස්ටම් එකක්ම ෆේල් වෙලා. මේ යන ජීවන රටාව ඇතුලේ වැඩියෙන්ම ප්‍රශ්න කියලා ගන්නෙ දැන් ඔය අධික දුරදි පීඩනය වගේ දෙයක් ගත්තොත් හේතුව පැහැදිලි නෑලු. මං කියන්නේ හේතුවක් හොයන්න නෑලු. හැබැයි ආතතියට තමයි හේතුව දාලා තියෙන්නේ. වැඩිම ප්‍රශ්නේ බෝලකක්කම හැදෙන්න වැඩිම ප්‍රශ්නේ ආතතියක්. ඒ කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ ආසාව ඉටු වේද නැද්ද කියන සැකය තුල පුදුම දුකකට මිනිස්සුපත් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් එහෙනම් අපි ආසාවක් අපිම පනවගෙන
අපිම පණවගෙන තියෙනවා. නමුත් දැන් සාමාන්‍ය සමාජයක් ඇතුලේ අපි නායකත්වයක් පත් කරගන්නවා නම් අපිට වෙළඳපොළක් තියෙනවා නම් දේශපාලනයක් තියෙනවා නම් ස්පිරිතාලේ තියෙනවා නම් අපි සාමාන්‍ය මිනිස්සු ඒ මූලික අවශ්‍යතා ටිකවත් ওই තරම් පීඩනයකට පත් නොවි ඉටු කරගන්න යුතුයි. එහෙම ඉටු කරගන්න බැහැ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් එතන පැහැදිලිව කිසිම දියුණුවක් නැති සමාජයක් බඩපත් වෙනවා. හරිම ප්‍රාථමික අර ගෝත්‍රික සමාජයේ මූලික අවස්ථා ටික කළා. එතන නායකත්වය පත් කළානේ. දැන් යා හරියන්නේ නැත්නම් දෙවෙනි එක්කෙනා ඉක්මනට ආවනේ තෙන්ට. ඉක්මනට ආවනේ. මොකද ඒ ප්‍රායෝගිකත්වයේ විසින් මෙහෙම ඒගොල්ලෝ කිව්වා මේ වැඩේ හරියන්නේ නැහැ. අපිට කන්න නැතුව මැරෙනවා මේ ඉදිරිය ගියොත්. අපිට බෙහෙත් නැතුව මැරෙනවා. අපිට දඩයන් කරගන්න බෑ මැරෙනවා. මෙයා ගන්න තීරණ වැරදි. ඒලාට ගෝත්‍රික නායක මාරු කළානේ. ඒ කියන්නේ දැන් තීන්දුවක් ගන්න කාලේ ඇවිල්ලා කියලාද මේ නොකිය කියන්නේ? මම කියන්නේ වැරද්දක් තියෙනවා නම් ඒක දැකලා. එතකොට මේ මම කියන්නේ මේ ධර්මයේ අවියක් විදිහට අපිට මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහෙම අන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආගමකින් මොනම දෙයකින්වත් මිනිහෙක් තව මිනිහෙක් එක්ක බෙදනවා නම් බෙදීමක් තිබෙනවා නම් දැන් සමහර ගෙවල නෝනයි මහත්තයයි වෙනම බෙදිලා ඉන්නවා. එයාගේ බැංකු ගිණුම මෙයාගේ බැංකු ගිණුම කියලා මහත්තයා නෝනයත් බෙදිලා ඉන්නේ. එකම පවුලවල ඉන්නේ. ඒවට බැංකු ගිණුම් දෙක වෙන් කරගෙන ඉන්නවා. එහෙම තියෙනවනේ. මට කතා කළා එහෙම. ඒ නිසා මම හිතන්නේ ඒකට අපි ප්‍රේක්ෂකයට බාර කරමු. ඔබ හොඳම උදාහරණය ඔබ බලන්න වටපිටාව නේද? ඒකයි. ඔව්. ඉතින් ඒ නිසා මට අවසාන කියන්න තියෙන්නේ අපි ධර්මයට යොමු වෙමු. හැබැයි ධර්මයට යොමුනවා කියන්නේ නිකන් උදාසීනව මෙහෙම නිකන් පැත්තට බලන් ඉන්න කතන්දරයක් නෙමෙයි. ධර්මයට යොමු වෙමු කියන එකේ තේරුම රටක දැන් වෙනත් කියමකුත් මට මතක් වෙනවා. ඒ කියන්නේ වැරදි ගොඩක් කරන නරක මිනිස්සු සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි බුද්ධිමත් කියලා හිතන ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු නිස්සබ්ද නම් ඊට වඩා ඉපතක් නැහැ. මං හිතන්නේ මෙතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. මේ කාරණේ අපි තුලම තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක තේරුම් අරගත්තා නම් හතුර හදාගත්තෙත් අපිම නම් යම් විදිහකට දේශපාලන කරලී ගත්තට පස්සේ කොළ පාට කෙනා රතු පාට නිල් පාට කෙනා හතුර කරගන්නවා, රතු පාට නිල් පාට කෙනා කොළ පාට කෙනා හතුර කරගන්නවා. මේ හැම දෙයක්ම ගත්තට පස්සේ අපි කොතනද මේ ඉන්නේ? මොනතරම්නම් ප්‍රාථමික තැනකට අපිපත් වෙලාද? අපි අවදියෙන් මේව දැක්කා නම් හොඳයි කියන කාරණේට එතුමාව සහ මේක ඇතුලේ යම් විදියකට ගත්තට පස්සේ දහමත් අවියක් කරගමු, යම් විදියකට පෙරලියකුත් අවශ්‍යයි කියන එක ඇතුලේ යම් ප්‍රශ්නයක් තියෙනවාදෝ කියලාත් අපිට හිතුණා. ඉදිරියේදී අපි මේ දේවල් ගැනත් කතා කරමු. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමන්ට වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරාට. අවසරයි සමුගන්න. ආයිබෝවන්. ඔබටත් යහපත් හිතක් ප්‍රාර්ථනා කරනවා. මේ හැම දෙයක්ම ඇතුලේ කරලිය රත් වෙමින් තිබෙනවා. විවිධ කරුණු කාරණා මේ දේවල් එක්ක ගැටෙමින් තියෙනවා. හැම තැනකම මොනතරම් කඩා වැටීම් තිබුණත් අපිට පුළුවන් නම් අධ්‍යාත්මිකව අවදි වෙන්න, වර්තමානයේ තුල ජීවත් වෙන්න, මේ හැම දෙයක්ම අවබෝධයෙන් දකින්න. එහෙම තැනක අපි කිසි දිනක කඩා වැටෙන එකක් නැහැ. අපිට පුළුවන් වේවි නැවත්ම හොයාගන්න. ඔබට යහපතක්ම වේවා.